සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ ලෝකානුකම්පාවෙන් යුතුව සියලු සංසාර දුක් ගිනි නිවාලන මේ සොඳුරු ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කොට වදාළ මහාමුනි තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නී නුවර මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවත් පින්වතුන්ලා පිරිසක් විසින්. පින්වතුනේ, මේ ධර්ම දේශනා මාලාවේදී අපි ඉගෙන ගන්නේ රහතන් වහන්සේලා ගැන. ඒ රහතන් වහන්සේලාගේ සුන්දර ජීවිත, ඊළඟට ඒ රහතන් වහන්සේලා ජීවිතාර්ථය පිණිස දේශනා කොට වදාළ උතුම් ගාථා අපි ඉගෙන ගන්නවා. රහතන් වහන්සේලා කියලා කියන්නේ කවුද? යාවතා භික්කවේ සත්තා වාසා. මහණෙනි, යම්තාක් සත්වයෝ වාසය කරන තැන් මේ ලෝකේ ඇද්ද? යාවතා භවග්ගං. මේ ලෝකේ යන්තාක් භවාග්‍රයෝ ඇද්ද? ඒතේ අග්ගා. ඒ සියල්ලටම ඉහළින් අග්‍රව. ඒතේ සෙට්ටා. ඒ සියල්ලටම ඉහළින් ශ්‍රේෂ්ඨව වැඩ හිඳින්නේ යදිදං අරහන්තු. රහතන් වහන්සේලාය. ඒ රහතන් වහන්සේලා ගැන දේශනාවේ සඳහන් වෙනවා මෙහෙම: විධාසුන විකම්පන්ති විප්පමුත්තා පුනබ්භවා දන්ත භූමින් අනුපත්තා තේ ලෝකේ විජිතාවිනෝ. ඔය ගාථාව කිව්වේ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලා කියන්නේ විදහාසු. විදහාසු කියලා කිව්වේ පින්වතුනි මාන නැහැ. ත්‍රිවිධ මානයම රහතුන්ගේ ජීවිතේ නැත. සෙය්‍ය මානයද නැත. සදිස මානයද නැත. හීන මානයද නැත. මාන කිසිවක් නැති නිසා කම්පාවක් නැත. මානවලින් යුත් ජීවිතේ කම්පාවමයි. හැබැයි මේ මාන නැසූ රහත් මුනිවරුන්ගේ ජීවිතවල කිසි කම්පාවක් නැත. විප්පමුත්තා. සියලු දුක්වලින් නිදහස් වූ සේක. විප්පමුත්ත කියලා කිව්වේ නිදහස් වුණා. පුනබ්භවා. යළිත් උපතක් නැත්තේය. පුනර්භවයක් නැහැ. උන්වහන්සේලා පුනර්භවයෙන් නිදහස් වුණා. යලි යලි උපදින එකෙන් නිදහස් වුණා. යලි යලි උපදින එකෙන් නිදහස් වුණා කියලා කියන්නේ පින්වතුනි මහා අර්ථයක්. යලි යලි උපදින එකෙන් නිදහස් වුණා කියලා කියන්නේ මහා අර්ථයක්. යලි යලි උපදින එකෙන් නිදහස් වුණොත් කෙනෙක් යලි යලි වයසට යන්නේ නැත. යලි යලි ලෙඩවන්නේ නැත. යලි යලි මේ වසංගත ආදී සංසාර ප්‍රශ්න නැත. යුද්ධ ආදී සංසාර ප්‍රශ්න නැත. අන්තවාදී කලකෝලාහල ආදී මහා බිහිසුණු සංසාර ප්‍රශ්න නැත. යලි යලිත් මේ නිරය ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ උරුම කරගත්ත බිහිසුණු සංසාර ප්‍රශ්නේ නැත. යලි උපදින්නේ කියලා කියන්නේ එහෙම අර්ථයක්. යලි මිය යන්නේද නැත. යලි ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් කිසිවක් ඒ ජීවිතේ නැත. විප්පමුත්තා පුනබ්බවා. යලි ඉපදීමෙන් නිදහස් වූ කල්හි දන්ත භූමින් අනුපත්තා. උන්වහන්සේලා පුනර්භවයෙන් නිදහස් වෙලා පැමිණුනේ දන්ත භූමිය නම් වූ අමා නිවනටයි. තේ ලෝකේ විජිතාවිනෝ. ඒ රහතන් වහන්සේලාට තමයි මේ ලෝකේ කියන්න තියෙන්නේ විජිතාවී. දිනපු අය, ජයගත් අය. උන්වහන්සේලා දින්නේ, උන්වහන්සේලා ජයගත්තේ පින්වතුනි තමාවයි.
මේ ලෝකේ ඕන දෙයක් ජය ගන්න පුළුවන්. බාහිර තරඟ කරලා මිනිස්සු දුවලා දිනනවා. බයිසිකල් පැදලා දිනනවා. පීනලා දිනනවා. නොයෙක් විදිහට මිනිස්සු දිනනවා. ඒවත් ජයග්‍රහණ තමයි. හැබැයිම ජයග්‍රහණය කියලා කියන්නේ මොකද්ද? යුද්ධ 1000ක් දිනලා ඒ යුද්ධ 1000න් ලබන ජයග්‍රහණය බුදුවරු වර්ණනා කරන්නේ නැත. වර්ණනා කරන ජයග්‍රහණය නම් තමාව ජය ගැනීමයි. තමාව ජය ගැනීමයි. ඒ තමාව ජය ගන්නවට කියනවා විජිතාවි. මාර යුද්ධයෙන් දින්නා. ඒ මාර යුද්ධයෙන් දිනපු රහතන් වහන්සේලා වදාළ ගාථා යන් සවම්පතකට අහන්න ලැබෙනවා නම් ඒ සවම්පත් පින් කරපු ඒවා. මේ නිසා සතුටු වෙන්න. බලන්න මේ රහතන් වහන්සේලාගේ ගාථා ගැන මේ තේරගාථා පුත් වහන්සේගේ මේ හැඳින්වීම් ගාථාවල නිදාන වර්ණනාවේ තියෙනවා. ඒ රහතන් වහන්සේලා සිත දියුණු කරගත්තේ මේ ධර්මයෙන්මයි. උන්වහන්සේලා තම තමන් ගැන කියන මේ ගාථාවන් හොඳට අහගෙන ඉන්න. ඇත්තෙන්ම මේ ගාථාවන් ශක්තිමත් දත් තියෙන සිංහයෝ කඳු අතර ගල්ලෙන් වල ඉඳගෙන සිංහනාද කරනවා වගේ. අද ඔබට ඉබඳු සිංහනාද කීපයක් අහන්න ලැබෙනවා. පළමුවෙනි සිංහනාදයේ වදාළ ඒ රහතන් වහන්සේ තමයි සොයාම මහරහතන් වහන්සේ. සොයාම මහරහතන් වහන්සේ වදාළ මේ ගාථාව. ඔහු තුල කිසිම කාමාසාවක් නැහැ. කිසි තරහකුත් නැහැ. නිදිමත අලස බවක් නැහැ. හිතේ විසිරීමක් හෝ පසුතැවීමකුත් නැහැ. කිසිම ආකාරයකින් ඔහු තුල සැකයකුත් නැහැ. ඔය තමයි සොයාම මහරහතන් වහන්සේගේ ගාථාව. බලන්නේ ගාථාව තුල කියන කාරණේ කොච්චර සැනසෙල්ලක්ද කියලා. සැනසෙන්ට ආසා පින්වතුන්ලා ධර්මයේ අහලා ධර්මයේ තුල ලබන සැනසෙල්ලට ආස පින්වතුන්ලා බණ භාවනා කරන් යනකොට ධර්මය අහනකොට එන ප්‍රධානම බාධාව තමයි නීවරණ. මේ නිවන් මාගේ කුසල් වැඩිම අහුරන නිසා ඒවට කියනවා නීවරණ. නීවරණ වලට තව නමක් කියනවා අකුසල රාශි, අකුසල් රැස. අකුසල් රැස තමයි කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ. මේ නීවරණ පහ අයිති වෙන්නේ පින්වතුනි මායාගේ පක්ෂයට. මාර පාක්ෂිකයි නීවරණ. කාමාති පඨමා සේනා. මතක ඇතිනේ ඔබට. මායාගේ සේනාව ගැන විස්තර කරනකොට පළවෙනි සේනාව මොකද්ද? කාමය. ඒ කාම ඡන්දයේ ඇතුළු යම් නීවරණිය ඇද්ද? ඒ නීවරණ අයිති වෙන්නේ මායාගේ සේනාවටයි. මාර පාක්ෂිකයි. මාර පාක්ෂික ඒ සියලු කෙලෙස් නැසලයි භික්ෂුවක් අරහත්ත්වයට පත් වෙන්නේ. මේ නිකන් කටකින් මං රහතෙක් කියලා කිව්වට රහත් වෙන්නේ. කෙලෙස් නැසන්න ඕන. මාර යුද්ධයෙන් දිනන්න ඕන. ඒ මාර යුද්ධයෙන් ජයගත්ත මුනිවරයා, ඒ රහතන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ තියෙන සැනසෙල්ල කියන හැටි මේ. ඔහු තුල කාම ආසාව නැහැ, කාම ඡන්දය දුරු කළා. ව්‍යාපාදයක් නැහැ, කිසිම තරහක් ඒ හිතේ නැහැ. ඊළඟට නිදිමත අලස බවකුත් නැහැ. තීන මිද්දය දුරු කළා. තීන මිද්දෙන් ජයගත්තා. තීන මිද්දේ පරදවා දින්නා. හිතේ විසිරීමක් හෝ පසුතැවීමකුත් නැහැ. ඒ කිව්වේ උද්ධච්ච කුක්කුච්චේමුත් නිදහස් වුණා. දුරු කළා. කිසිම ආකාරයකින් ඔහු තුල ධර්මයේ පිළිබඳ සැකයකුත් නැහැ. විචිකිච්ඡාවත් දුරු කළා රහතන් වහන්සේලා. කොයිතරම් සැනසෙල්ලක්ද? මේ හිතක් ඇතුලේ ඔය අරගලේ නැත්තම් පින්වතුනි කුසල් වඩන්න මහන්සි වෙන අය දන්නවා කොච්චර වදයක්ද කියලා. කාම ඡන්දය, ව්‍යාපාදය, විශේෂයෙන් තීන මිද්ද, නිදිමත, අලසකම කොච්චර කරදරයක්ද කුසල් වඩන්න යනකොට. බණක් අහන්න නැහැ, නිින්ද යනවා. පොඩ්ඩක් භාවනා කරන්න වාඩි වෙන්න බෑ, නිින්ද යනවා. කම්මැලිකමම ඉස්සරහට එනවා. අපේ ජීවිතවල පින්වතුනි දිනන්නේම කම්මැලිකම නේද? අපේ ජීවිතවල දිනන්නේම නිදිමත අලසකම නේද? අපි හැමදාම වගේ පරදිනවා. ඉතින් මේ උත්තමයන්ගේ ජීවිත ගැන හිත පහදින්නේ නැද්ද?
හිත පහදව ගන්න එපෙයි. අහු ඒ උතුම් රහතන් වහන්සේලා ඒ දුෂ්කර යුද්ධයේ ජයගත්තා. උන්වහන්සේලා මේ නීවරණ කියන දේවල් සම්පූර්ණයෙන්ම හිතෙන් දුරු කළා. අකුසල රාශියම දුරු කළා. ඒ අකුසල රාශිය දුරු කිරීම ගැන තමයි අපගේ සුයාම මහරහතන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන්නේ. සියලු රහතන් වහන්සේලා හැමයි. උන්වහන්සේලා ඒ අකුසල රාශියම දුරු කරලා නීවරණ දුරු කරපු හිතකින් තමයි පින්වතුනි ධර්මය අවබෝධ කළේ. ඊළඟ සිංහනාදය සුසාරද කියන මහරහතන් වහන්සේගේ ගාථාව. සුසාරද මහරහතන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාළේ. සාදු සුවිහිතාන දස්සනං කංකා චිච්චති බුද්ධි වඩ්ඩති බාලම්පි කරොන්ති පණ්ඩිතං තස්මා සාදු සතං සමාගමු. බොහොම ලස්සන අවවාදයක්. සද්ධර්මයේ තුල සිත පිහිටුවාගෙන ඉන්න උතුමන් දකින්ට ලැබීමත් කොයි තරම් හොඳද. ඒ උතුමන්ගේ ආශ්‍රය නිසා සැකය නැති වෙනවා. බුද්ධිය දියුණු වෙනවා. නුවණ නැති කෙනා වුණත් නුවණැත්තෙක් වෙනවා. ඒ නිසා සත්පුරුෂයන්ගේ ආශ්‍රයමයි හොඳ. මොකද්ද රහතන් වහන්සේලාගේ අදහස? සත්පුරුෂයන්ගේ ආශ්‍රයමයි හොඳ. ඔන්න මතක තබා ගත යුතුම කාරණාවක්. ඒ සත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් වෙනවා විශේෂ දෙයක්. බාලම්පි කරොන්ති පණ්ඩිතං මෝඩෙක් වුණත් නුවණැත්තෙක් බවට පත් වෙනවා. මේ සත්පුරුෂයෝ ඇසුරු කළොත්, සත්පුරුෂයෝ ආශ්‍රය කළොත් මෝඩ කෙනෙකුට වුණත් නුවණැත්තෙක් බවට පත් වෙන්න ලැබෙනවා. ඕකේ අනිත් පැත්ත හරි භයානකයි. නුවණ තියෙන කෙනෙක් වුණත්, මේ නුවණින් යුක්ත කෙනෙක් වුණත් හීන තැනට වැටෙනවා පින්වතුනි. මෝඩයන් ඇසුරු කළොත්, අසත්පුරුෂයන් ඇසුරු කළොත්. අසත්පුරුෂය ඇසුරු කරොත් එහෙම මේ නුවණ තියෙන අයට උනත් හරි පීඩා. හරි කරදර. නැති ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ නුවණැත්තෙකුට උනත් අසත්පුරුෂයෝ ඇසුරු කරොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මහණෙනි මේ ලෝකේ යම් බයක් හට ගන්නවා නම් ඒ බය හටගන්නේ අසත්පුරුෂයා හින්දාමයි කිව්වා. මේ ලෝකේ බය හටගන්නේ අසත්පුරුෂයා නිසාමයි. සත්පුරුෂෙක් නිසා කවදාවත් ලෝකයට බය හටගන්නේ. ඒ වගේ මේ අසත්පුරුෂයෙකුගේ ආශ්‍රයයට වැටුනොත් නුවණක් තියෙන පිනක් තියෙන අයට පවා හරි කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් පේනවනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය ගත්තත්. ශාස්ත්‍රුන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂ වාරයක් මේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් ශ්‍රී සම්බුද්ධත්වයේ පිණිස උවමනා කරන ගුණ පුරමින් එනකොට අනේ මේ ආත්ම භාව කීපයකට පෙර අර අසත්පුරුෂ දේවදත්තයව මුණ ගැහුණානේ. ඒ මුණ ගැහුණාට පස්සේ දැක්කානේ ඒ මුණ ගැහිච්ච ජීවිතේ ඉඳලා පස්සෙන් පන්නගෙන ආපු හැටි අසත්පුරුෂයා. ඒ නිසා බෝසතාණන් වහන්සේ වගේ මහා පින් තියෙන උත්තමයෙකුටත් අසත්පුරුෂයාගේ ආශ්‍රය එච්චර පීඩාවක් වුණා නම් සාමාන්‍ය කෙනෙකුගේ ජීවිත විනාශයි. ඒ නිසා ඇසුරු කරන්න කිව්වා කවරෙක්ද? සත්පුරුෂයන්ගේ ආශ්‍රයමයි හොඳ. කෙනෙකුට සත්පුරුෂයෙක්ව ආශ්‍රය කරන්න ලැබුණොත් ඒ සත්පුරුෂයාව ආශ්‍රය කිරීම නිසා ඔහුට ලැබෙන ආනිසංස තමයි නුවණ නැති කෙනෙක් වුණත් නුවණැත්තෙක් බවට පත් වෙනවා. බුද්ධිය දියුණු වෙනවා. ඒ උතුමන් ආශ්‍රය කිරීමෙන් සැක නැති වෙනවා. සැක නැති වෙන්නේ මොන සැකද? බුදුරජුන් ගැන තියෙන සැක නැති වී යනවා. නුවණැති සත්පුරුෂයෙක් ඇසුරු කරොත්. ශ්‍රී සද්ධර්මයේ ගැන තියෙන සැක නැතුව යනවා. නුවණැති සත්පුරුෂයෙක් ඇසුරු කරොත්. ඒ සැක නැතුව ගියා කියලා කියන්නේ සැක නැති වුණාම තමයි පහදින්නේ. සැක නැති වුණාම පහදිනවා බුද්ධ රත්නය ගැන. අග්‍ර ප්‍රසාදයක්. බුද්ධ රත්නය ගැන පැහැදුනොත් එහෙම අග්‍ර පින්ඵල, අග්‍ර විපාක. මේ ලෝකේ කෙනෙකුට සැක උපදිනොත් එහෙම බුදුරජාණන් වහන්සේ ගැන අග්‍ර වූ තැන සැක කළේ. එයාට භයානකයි.
මේ ලෝකේ කෙනෙක් සැක කරොත් එහෙම ධර්මය අග්‍ර වූ දෙයක් සැක කළේ භයානකයි ඒකේ විපාකේ. මේ ලෝකේ කෙනෙක් සැක කරොත් එහෙම සංගරුවන අග්‍ර වූ දෙයක් සැක කළේ භයානකයි ඒකේ විපාකේ. මේ ලෝකේ කෙනෙක් සැක කරොත් එහෙම නිවනට තියෙන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අග්‍ර වූ දෙයක් සැක කළා. ඒකේ විපාකේ භයානකයි. මේ ලෝකේ කෙනෙක් සැක කරොත් එහෙම අමා නිවන අග්‍ර වූ දෙයක් සැක කළා. විපාකේ භයානකයි. නුවණ නැති හිස් පුද්ගලයන්ව ඇසුරු කරනකොට පින්වතුනි මේ ලෝකේ බලන්න කී දෙනෙක් ඔය අග්‍ර වූ තෙරුවනට අපහදිනවාද? ආන්නේකයි. හැබැයි නුවණ තියෙන සත්පුරුෂයෙක්ව ඇසුරු කරන්නට ලැබුණොත් එහෙම ඒ සත්පුරුෂයා නිසා සැක නැතුව යනවා. සැක නැතුව යන කල්හි බුද්ධ රත්නය ගැන හිත පහදින්නේය අග්‍ර වූ විපාක. ධර්ම රත්නය ගැන හිත පහදින්නේය අග්‍ර වූ විපාක. සංඝ රත්නය ගැන හිත පහදින්නේය අග්‍ර වූ විපාක. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනම හිත පහදින්නේය අග්‍ර වූ විපාක. අමෘත නිවන ගැන හිත පහදින්නේය අග්‍ර වූ විපාක. ඒ බඳු මේ මනුස්සයාට යහපත පෙන්නන සත්පුරුෂයෝ වනං දකින්ට ලැබීමත් කොච්චර හොඳද? දකින්ට ලැබීමත් කොච්චර හොඳද? හැබැයි පින්වතුනේ ඒ බඳු සත්පුරුෂයෝ ගොඩාක් හිඟයි මේ ලෝකේ. ගොඩාක් හිඟයි. අසත්පුරුෂයෝ ගහනයි මේ ලෝකේ. ලොකු පින්බලයක් ඕන අසත්පුරුෂයෝ ගොන්නක් අතරේ සත්පුරුෂයා වඳුන ගන්න. එනිසා ඉතින් දක්ෂ වෙන්න ඕනේ. ඒ පින අපි උදා කරගන්න ඕන. එතකොට ඒ ගාථාව වදාළේ අපගේ සුසාරද කියන මහරහතන් වහන්සේ අපිට අවවාදය කළේ. ඊළඟ සිංහනාදයක් බඳු ගාථා රත්නේ වදාළේ පියජඤ්ඤ කියන මහරහතන් වහන්සේ. හරි ලස්සනයි. පියජඤ්ඤ මහරහතන් වහන්සේගේ මේ ගාථාව බලන්න උන්වහන්සේ වදාරන අර්ථය. උප්පතන්තේසු නිපතේ නිපතන්තේසු උප්පතේ වසේ අවසමානේසු රම්මානේසු නෝරමේ. හරිම සුන්දර ගාථාවක්. ඒ ගාථාවේ අර්ථය ගුණනුවණින් නැගී ඉන්න උතුමන් ඉදිරියේ ඔහු කැමති බිම වැටී සිටින්ට. ගුණනුවණින් බිම වැටුණු උදවිය ඉදිරියේ ඔහු කැමති නැගී සිටින්ට. බ්‍රහ්මචාරී ජීවිත නැති ජනයා ඉදිරියේ ඔහු බ්‍රහ්මචාරීව ඉන්නවා. කාමයේ ඇලුන ජනයා ඉදිරියේ ඔහු කිසිම කාමයකට නොඇලී ඉන්නවා. ඒ තමයි පියජඤ්ඤ මහරහතන් වහන්සේගේ ගාථා. බලන්නේ ගාථාවල වටිනාකම. ගුණනුවණින් නැගී ඉන්න උතුමන් ඉදිරියේ ඔහු කැමති බිම වැටී සිටින්ට. ගුණවතුන් ඉස්සරහා බිම වැටිලා ඉන්න කැමති. ගුණවතුන් ඉදිරියේ බිම වැටිලා ඉන්න කැමති කියනවා. ගුණනුවණින් බිම වැටුණ උදවිය ඉදිරියේ ඒ කිවි ගුණයක් නැති ගුණහීන මිනිස්සු ඉස්සරහා ඔහු කැමති ගුණයෙන් යුතුව නැගී සිටින්ට. බ්‍රහ්මචාරී ජීවිත නැති ජනයා ඉදිරියේ ඔහු බ්‍රහ්මචාරීව ඉන්නවා. මේවා දුෂ්කර දේවල්. ඉතින් ලෝකයේ දුෂ්කර දේවල් කරේ ලෝකයේ දුෂ්කර දේවල් කළේ මහා පිං තිබුණ මහා වීරියක් තිබුණ ඒ උත්තමයෝ. ඒ දුෂ්කර දේ කරලා තමයි උන්වහන්සේලා මේ සංසාර ගමනින් නිදහස් වීම කියන දුෂ්කර දෙය මේ සුළුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මායාව පරදවනවා කියන එක සුළුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් උන්වහන්සේලා තුල ප්‍රඥාව තිබුණා. උන්වහන්සේලා තුල ප්‍රඥාව මේ ප්‍රඥාවන්තයන්ගේ ලක්ෂණය තමයි නිහතමානීකම. නිහතමානීකම තිබුණා. ගුණවතුන් ඉදිරියේ වැටි වැටි ඒ ගුණවතුන්ගේ ධර්මය ඉගෙන ගත්තා. ගුණවතුන් ඉදිරියේ වැටි වැටි ගුණවතුන්ගේ ධර්මය ඉගෙන ගත්තා. ඒ ධර්මයට සත්කාර සම්මාන කළා. ඒ ධර්මය අවබෝධ කළා. ඒ ප්‍රඥාවෙන් නිහතමානීකමෙන්. ඊළඟට උන්වහන්සේලා තුළ වීරිය තිබුණා.
ඒ වීරිය බල පරාක්‍රමයෙන් මාර සේනා පරදවල උන්වහන්සේලා ජය ගත්තා. මේ ජයගත් උත්තමයෝ කාමයේ ඇලුන ජනයා ඉදිරියේ කිසි කාමයකට නොඇලීනවා. තීගාථාව වදාළේ පියජඤ්ඤ කියන මහරහතන් වහන්සේ. ඊළඟ ගාථාව වදාලා මේ ගාථා රත්නේ වදාළේ හත්තාරෝහක පුත්ත කියන උතුම් මහරහතන් වහන්සේ. මේ හත්තාරෝහක පුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ පැවිදි වෙන්න පෙර ඇත්ගොව්වෙක්. තමන්ගේ හස්තීන් පිරිසව බලාගෙන ඒ හස්තීන්ගේ කටයුතු කරමින් තමයි වාසය කළේ. ඔය වාසය කරනකොට මේ පින තිබුණ නිසා ඉතින් හිතෙන්නේ නැත්තේ මේ හිතුවිල්ල. දැන් ඇත්ගොව්වෙක් කියලා කියන්නේ ඇතාගේ দমনය වීම ගැන දකින කෙනානේ. ඇත්ගොව්වෙක් දකිනවා দমনය වෙච්ච ඇතා සහ দমনය නොවිච්ච ඇතා. සමහරවිට මේ ඇත්ගොව්වා තමයි ඒ ඇතාව ගිහිල්ලා අල්ලගෙන ඉන්නේ. කැලේ ඉන්න මහ සැඩ ඇතා, බිහිසුණු ඇතා. මිනිස්සෙක් වගේ මේ කීප ගුණයක් විශාල සතා. ඒ සැඩ ඇතාව අල්ලගෙන ආවට පස්සේ මේ මිනිස්සු නොයෙක් උපක්‍රම වලින් ඒ ඇතාව দমনය කරනවා. দমনය කරලා ඒ ඇතා මේ කීකරු කරගන්නවා. ඊට පස්සේ මේ පුංචි මිනිස්සයාට අර මහා සද්දන්තයා দমনය වෙනවා. එතකොට මේ ඇත්ගොව්වාට කල්පනාවක් එනවා ඇත්තුත් මෙහෙම দমনය වෙනවනේ. මේ කැලේ වල් වැදිච්චේ උන් කැලේ වල් වැදිලා ඉන්න ඇත්තුත් මෙහෙම দমনය වෙනවා. ඇතෙකුත් මෙහෙම দমনය වෙද්දී මට බැයිද මාව দমনය කරන්න? මට බැයිද මාව দমনය කරගන්න? මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා. ධර්මය ඇහුවාට දැන් ප්‍රශ්නිකුත් තියෙන්නේ නැති ධර්මයේ ඇහුවාට අහන වේගෙන් මේක කරගන්න බෑනේ. අහන වේගෙන් කරගන්න බෑ. ඉක්මනින් මේ හිත වැඩිපුර පිහිටන්නේ ධර්මයේ නෙමෙයි අධර්මයේ. එතකොට උන්වහන්සේ කල්පනා කළා ඒ ඇත්ගොව්වා කල්පනා කරනවා ඇතෙකුත් මෙහෙම দমনය කරගන්න පුළුවන් නම් ඇයි මට බැරි මේ ධර්මයේ තුල මාව দমনය කරගන්න? මට මේ ඇත්තු দমনය කර කර ඉන්න එකකින් ඇති වැඩක් නෑ. මම ගිහිල්ලා මාව দমনය කරගන්නවා කියලා අර ඇත්ගොව්වා විදිහට තිබුණ ඒ රස්සාව අතෑරියා. අතෑරලා යදන් සිඳගෙන යන හස්තියෙක් වගේ ග්‍රහ බන්ධන සිඳ බිඳ දාලා බුදුරජාන් වහන්සේගේ ශාසනය පැවති වුණා. පැවිදි වෙලා පින්වතුනේ ඊටාම ටික කාලයයි ඉතින් සංසාරේ රැස් කරපු පින්බලෙත් එක්ක ඊටාම ටික කාලයකින් සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ තමන් වහන්සේ ලැබූ සැනසෙල්ල ගැන මෙන්න මෙහෙම තමයි ගාථාව වදාළේ. ඉස්සර මගේ හිත ආසාව ඇති වෙන අරමුණු වල හිතු මනාපෙට කැරකී ගියා. එහෙත් දැන් මේ හිතට නිග්‍රහ කරලා හොඳ නුවණින් යුතුව මම හිත দমনය කරගත්තා. ඒක හරියට මද කිපුණු ඇතෙක්ව හෙන්ඩුවෙන් පාලනය කරනවා වගේ. උන්වහන්සේට උපමාවට ආවෙත් තමන්ට ගිහි කාලේ තිබුණ ඒ අත්දැකීම. මද කිපිලා සැරවෙච්ච ඇතාව පාලනය කරන්නේ හෙන්ඩුවෙන් එනලා. හෙන්ඩුවෙන් එනලා සිහි උපද්දලා තමයි මේ මද කිපුණු ඇතාව පාලනය කරන්න තියෙන්නේ. ඒ වගේ මේ හිතට නිග්‍රහ කර හොඳ නුවණින් හිත দমনය කරගත්ත කියනවා. හිතට නිග්‍රහ කරන්න ඕන. නිග්‍රහ කර තමයි මේ හිත দমনය කරන්න තියෙන්නේ. ඒ නිග්‍රහ කිරිලා හරියට මද කිපිච්ච එකාට හෙන්ඩුවෙන් අයින්නවා වගේ. ඒක නුවණින් කරන්න ඕන එකක්. නුවණින් යුක්තව නිග්‍රහ කර තමයි හිතක් කියන එකක් দমনය කරන්න තියෙන්නේ. මොකද හිතේ ස්වરૂපේ තමයි කියනවා ඇති වෙන හැම අරමුණකම කැරකි යන එක වාරිජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ. බුදුරජාණන් වහන්සේ වදාළේ
වතුරෙන් මාළුවෙක් ගොඩට අරගත්තාම ඒ ගොඩට ගත්ත මාළුවා මේ අත පයින්නවා වගේ පරිපන්දති දං චිත්තං මේ හිත අරමුණක් පාසා පැන තියෙනවා. මාර දෙහියන් පහත වේ. මේ මාරයාගේ මේ තොණ්ඩුව මාර උගුල නම් බේරෙන්න ඕන එකක්. ඇයි මේකේ බේරිල්ලක් නැහැ. එහෙට මෙහෙට පැන ආස්වාදනීය අරමුණු හොය මේක තියෙන්නේ. මේකේ වේගය කොච්චරද කියන්නේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මේ හිතේ වෙනස් වීම. හිතේ වේගය ගැන කියනකොට හිත මෙච්චර වේගෙන් වෙනස් වෙනවා කියලා කියන එක යාවංචිදම් භික්කවේ උපමා පින සුකරා. මහණෙනි උපමාවකට ගන්නවත් වෙසි නෑ කිව්වා. මෙච්චර වේගෙන් වෙනස් වෙන්නේ කියලා කියන්න උපමාවක්වත් නෑ කිව්වා. ඒ තරම් ඉක්මනින් හිතක් වෙනස් වෙනවා. වේගෙන් අරමුණින් අරමුණට කැරකි යනවා. ඒ කැරකි යනකොට පින්වතුනි මේ හිත අරමුණක් පාසා සාමාන්‍ය මිනිස්සු නම් කැරකෙන අරමුණේ හිත අරගෙන යනවනේ. කැරකෙන අරමුණේ හිත අරගෙන යන එක ලේසි. හැබැයි ඒ අරගෙන යන මේ කැරකෙන අරමුණට ගියපු හිත නිසා සංසාර ගමනේ විඳවන්ට වෙන දේවල් භයානකයි. ඊටාම භයානකයි. හිතේ කැරකිල්ලට අනුව හිතට හිතෙනේවා කර යන සසර ගමන අතිශයින්ම භයානකයි. අතිශයින්ම භයානකයි. මෙච්චර දිග සංසාර ගමනක් අපිට හැදුනේ හිතට ඕන විදිහට නටනටා ගියපු නිසා. එහෙම ගියපු ගමනක හිතක් දමනය කිරීමක් ගැන අහන්ට ලැබීමත් භාග්යක්, වාසනාවක්. ඒ ගැන මුලින්ම සතුටු වෙන්න ඕන, හිත පහදව ගන්න ඕන. අහෝ අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ නිසා මේ සංසාර ගමනක සෙල්ලම, මේ සංසාර ගමනක තියෙන බිහිසුණු ක්‍රීඩාව අපිට දැනගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා නොකළා නම් මේ බිහිසුණු අරමුණ අපි කොහොම දැනගන්නද? ධර්මයේ ගැන හිත පහදව ගන්න ඕන. ඒ ධර්මයේ ඵල ලබලා ධර්මයේ කියන එක ප්‍රතිඵල සහිත දෙයක්මයි කියලා ලොවට અભිහිතව සිංහනාද කරපු අපගේ බුදුරජාණන් වහන්සේම අනුත්තරීය වෙනසේක කියලා සිංහනාද කරපු රහතන් වහන්සේලා පහළ නොවුණා නම් පළමුවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනා කර මේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා නොකළා නම් ඒ ධර්මය මේ ලෝකේ පුරාම පතුරවන්ට ඕනා කියලා රහතන් වහන්සේලා කල්පනා නොකළා නම් ඒ ධර්ම දායාදේ රැගෙන මහා කීනාශ්‍රව අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිරන්ට වැඩම නොකළා නම් ආන්ගේ නිසා ඒ ශ්‍රාවක සංගරුවන ගැනත් හොඳට හිත පහදව ගන්න ඕන. මොකද පින්වතුනි මේ සංසාරයකට වැටිච්ච හිතක් দমনය කරනවා කියන එක দমনය කරන්න තියෙන ආසාවට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ দমনය කරන ශිල්පය ඕනේ. ඒ দমনය කරන ශිල්පය මේ ලෝකේ වෙන කිසිම තැනක නැත බුද්ධ ශාසනය හැර. බුදුරජාණන් වහන්සේ තමයි ඒ ශිල්පය ලෝකයට දායාද කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට දෙව් මිනිස්සු කියනවා සත්තා ශාස්ත්‍රූන් වහන්සේ පාර පෙන්නන කෙනා, මඟ පෙන්නන කෙනා, මේකෙන් ගැලවෙන්න පාර පෙන්නන කෙනා නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සත්තා. නුවණැති දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රූන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සත්තා දේව මනුස්සානං. ඒ සත්තා දේව මනුස්සානං වූ බුදුරජාණන් වහන්සේ තමයි මේ හිත দমনය කර ගැනීමේ ශිල්පය. එහෙම නැත්නම් ඒ හිත দমনය කරගන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයේ තුල දේශනා කළේ. ඉතින් මහා වීරියකින් මහා ප්‍රඥාවකින් තමයි කරන්න තියෙන්නේ. ඒක කරන හැටි දේශනාවේ විස්තර කළා බුදුරජාණන් වහන්සේ එක තැනක හරියට මෙහෙම කියනවා. එක හරක් බලා ගන්න මිනිස්සෙකුට ටිකක් නොදැමුණු හරකෙක් හිටියා. මේක හරි හිතුවක්කාරයා. මේ හරකාව අරගෙන මේ මිනිස්සයාට යන්න සිද්ධ වුණා එක නියරක් මැදින්.
ඒ කාලේ කොළ පාටට ගොයම මේ වැවිලා. නියර දෙපැත්තේම ගොයන්. පොඩිවට මේ අඩියක් අඩි භාගයක් විතර පළලට නියර තියෙනවා. මේ නියර දිගේ අර ගොයන් වල සුවඳ හොඳට හරකට දැනෙද්දි හරකාගේ ඇස් දෙක තියෙන්නේ ශරීරයේ දෙපැත්තට වෙන්නනේ. හරකට දෙපැත්තෙම පේනවා. ගොයම හරකාට හොඳට ගොයම පෙනෙද්දී මේ නියර දිගේ හරකාව අරගෙන යන්න උනා කියනවා ඒ මිනිස්සයාට. එතකොට මේ මිනිස්සයා මේ හරකාව අරගෙන යනවා. මේ හරකාව අරගෙන යනකොට මේ හරකට කිසිම උවමනාවක් නැහැ. නියර දිගේ යන්න. හරකට දෑසටම පේන්නේ මේ කොළ පාටට තියෙන ගොයන් යාය. හරක නිතර හොම්බ හරවනවා එක එක පැත්තට. හරවන හැම සැරේකම මේ හරකා බලාගන්න කෙනා ළඟ තියෙනවා බොහොම රිදෙන කෙවිතක්. මේ කෙවිත අරගෙන ගහනවා සැරට පාරක්. එහෙම ගගහා මේක එක්කන් යන්න ඕන. එහෙම නැතුව නම් මේකේ ගමනක් නෑ. ආන්නේ වගේ තමයි මේ හිත দমনය කරන්න තියෙන්නේ. මේ හිතට නිග්‍රහ කරලා හොඳ නුවණින් යුතුව හිත দমনය කරන්න ඕන. ලස්සන අවවාදයක්. හිතට හිතවිලි එනකොට පින්වතුනි දැන් සමහර අය හිතට හිතවිලි එනකොට හිතවිල්ලක් ආපු පමණින් කලබල වෙනවනේ. හිතට සමහරට රාග හිතවිලි එනවා. හිතට සමහරවට මේ ගොඩාක් මේ අසභ්‍ය ජනක හිතවිලි එනවා. ඊළඟට සමහර හිතවිලි එනවා හරීම මේ තියුණු හරීම මේ දරුණු විදිහේ තරහ හිතවිලි. ඒ හිතවිලි වලට සමහරු බය වෙනවා මට මෙහෙමත් හිතෙනවද කියලා. හිතට ওই වගේ නොයෙක් හිතවිලි එනවනේ. ඉරිසියාකාර හිතවිලි එනවා. එකට එක කරන්න හිතෙනවා. ಗುಣ මකන්න හිතෙනවා. මෙහෙම හිතවිලි එනවා. සමහරවිට ගුණවතුන් ගැනත් මේ නොයෙක් පාපී හිතවිලි මේ හිතවලට එනවා. ඒ හිතවිල්ල ආවට පස්සේ ගොඩක් දෙනෙක් වෙන්නේ කලබල වෙන එක. කලබල වෙලා මොකක් කරන්න බෑ. කලබලයෙන් මුකුත් කරන්න බෑ. හොඳ නුවණින් යුක්තව නිග්‍රහ කිරීමයි කරන්න තියෙන්නේ. එහෙම හිතවිල්ලක් ආපු ගමන් නිග්‍රහ කරන්න ඕන චිකේ. ඔබ මේ වගේ ජරා හිතවිලි හිතනවද? මේ සංසාර ගමනට වැටෙන්න වෙන හිතවිලි ඔබ හිතනවද කියලා මේ හිතට නිග්‍රහ කරන්න ඕන. ඒ නිග්‍රහය තුලින් තමයි හිතක් කියන එක দমনය කරන්න තියෙන්නේ. ඒ බව බොහෝම හොඳට තේරෙනවා. මේ රහතන් වහන්සේලා අපට වදාරන මේ ගාථාවන් වලින් හිතට හොඳට නිග්‍රහ කරන්න කිව්වා. ඒ නිග්‍රහය තුලින් තමයි හිතක් দমনය කරගන්නට අවකාශ සැලසෙන්නේ. එහෙම නැත්නම් මේ හිත කැමති ලාමක එව්වට ආය ආය වැටෙන්න. ඒක හරි පුදුමයි පින්වතුනි හිතක ස්වභාවය. හිතක ස්වභාවය කියන එක හරි පුදුමයි. ඇත්තටම මේ බුද්ධ ශාසනය මුණ නොගැහුණා නම් අපිට හිතක ස්වභාවය මෙයයි කියලා දැනගන්න ඕන ලැබෙන්නේ. හිතක් කියන එක හරි ලාමක එකක්. සැවැත් නුවර හිටියා එක හිඟන තරුණයෙක්. මේ හිඟා කනවා. ඔහුට ඔහු සන්තක දෙය කියලා තිබුණේ මේ බොහොම පරණ මල්ලක් තිබුණා. ඒ මල්ලේ ඔය මොනවා හරි කැම ටිකක් ලැබුණොත් කන්න කියලා තැටියක් තිබුණා. ඊළඟට හදිස්සියකට ඕන වෙලාවක පාවිච්චි කරන්න කියලා පොඩි හැරමිටියකට පාවිච්චි කරන්න පුළුවන් රිටක් තිබුණා. ඊළඟට ඔහු සන්තක වස්තුව කියලා තිබුණේ මේ විලි වහ ගන්න තිබුණ පොඩි කඩමාළු කෑල්ලක්. ඕකත් අරගෙන දවසක් හිඟා කනවා. හිඟා කද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න වැඩම කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ හිඟන්නාව දැක්කට පස්සේ කතා කරන්න හිතුණා. කතා කළා. ඇහුවා මේ ඔහි
මහාන වෙන්න එහෙම ආස නැද්ද කිව්වා. එතකොට මේ හිඟන්න කියනවා අනේ ස්වාමීනි මං වගේ එකෙක්ව කවුද මහාන කරගන්නේ? ඔබ මහාන වෙන්න කැමති නම් ඔබට මං ළඟ මහාන නැහැ කිව්වේ. ඉතින් මේ හිඟන්න අර සාරිපුත්ත මහරහතන් වහන්සේ කීමට පැවිදි වුණා. දැන් පැවිදි වෙනකොට ඔහු ඉවත් කළා මොනවද? අර ඇඳගෙන හිටපු කඩමාල ඉවත් කළා. තැටිය ඉවත් කළා. අර හැරමිටිය ඉවත් කළා. අර තිබුණ මේ බොහොම පරණ මලු කෑල්ල ඉවත් කරා. මේ ඔක්කොම ටික හැබැයි ඉවත් කළා කිව්වට මේ මනුස්සයාට ගෙයක් දොරක් නැහැනේ. ලොකු ගස් බෙනයක් ඇතුළට තමයි දැම්මේ. ඒ ගස් බෙනේට දාලා ඔන්න මහාන වුණා. මහාන වුණාම දැන් ඉතින් ඒ කාලේ බුද්ධ ශාසනේ මේ ගොඩාක් ප්‍රචලිත වෙලා. ඒ නිසා භික්ෂූන්ට පහසුවෙන් සිවුරු ලැබුණා. දැන් හොඳට සිවුරක් ලැබුණා පොරව ගන්න. රජවරු සිටුවරු පැහැදිලා හොඳට පාත්‍රේ පුරවලා දාන ලැබෙනවා වළඳන්න. ඊළඟට හොඳ කුටි සෙනසුන් කරවලා තිබුණා. ඒ නිසා මේ කරදරයක් නැතුව සේනාසන පහසුකම් තියෙනවා විවේක ගන්න. බණ භාවනා කරන්න. මේ ඔක්කොම තියෙද්දී මේ හිතක තියෙන ලාමක බව බලන්න. මේ හිතේ තියෙන ලාමක බව ආස හිතෙනවා කියනවානේ හිඟා කන්න ආයේ. පැවිදි වෙලා මේ ඔක්කොම ටික පහසුවෙන් ලැබෙද්දි මේ ස්වාමින් වහන්සේට දැන් ආයේ හිතෙනවා මේ මහානකම කරනවාට වඩා හොඳයි. අනේ අර තැටියත් අරගෙන ගිහිල්ලා මගේම කියලා ඔය හිඟමනක් කරගෙන ජීවත් වුණා නම් ඒක මට සැපයි වගේ කියලා හිතෙනවා. එහෙම හිතුනහම මේ ස්වාමීන් වහන්සේ කරන්නේ අර මේ ගස්බෙනේ ළඟට යනවා. ගස්බෙනේ ළඟට ගියාට පස්සේ මේ ගස්බෙනේ ඇතුලේ තමන්ගේ කඩමාල්ල තැටිය මල්ල පේනවා. මෙව්ව පරණ වෙලා පුස්ගඳ ගහනවා. මේක පේනවා. මේක පෙනෙද්දී උන්වහන්සේට සිහි උපදිනවා. එතකොට උන්වහන්සේ තමන්ටම නිග්‍රහ කරගන්නවා කියනවා සිකේ උඹට ලැජ්ජාවක් නැද්ද? මෙච්චර සුව පහසුවෙන් ප්‍රත්‍ය පහසුකමක් ලැබෙද්දී මෙච්චර උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා මහ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ආශ්‍රය කරන්ට ලැබෙද්දී දැන් ඒ ස්වාමීන් වහන්සේව මහාන කරපු ගුරුදේවයන් කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පස්සේ මේ ලෝකේ ඉන්න මේ ලෝකේ වැඩ හිටපු මහාම ප්‍රඥාවන්තයා. ඉතින් මතක් වෙනවා මේ බඳු උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එකට ඉන්න ලැබිලා තියෙද්දි මෙච්චර සුව පහසුවක් තියෙද්දි ජීවිතය ගැන ධර්මයක් අහන්න ලැබෙද්දි ඒ ඔක්කොමත් තියෙද්දි ඔබ මේ ආයේ හිඟා කන්ට හිතන්ට උඹට ලැජ්ජ නැද්ද කියලා අවවාද කරනවා. ඒ අවවාද කරාට පස්සේ හොඳට හිතට නිග්‍රහයක් එනවා. ආපහු පින්වතුනේ එනවා කියනවා. ආයෙ ඔන්න දවසයි 2යි 3යි ඉන්නේ. ආයෙ හිතෙනවා යන්න. ආයෙ ගස්බිනේ නැගට යනවා. හිතට තදට නිග්‍රහ කරගන්නවා. ආයෙ එනවා. දැන් භික්ෂුන් වහන්සේලා නිතර දෙවේලේ දකිනවා. දවසකට දෙකකට සැරයක් මේ භික්ෂුව කැලේ ඇතුළට රිංගනවා. රිංගලා ලොකු වෙලාවකට පස්සේ තමයි ආයෙ එන්නේ. එතකොට දවසක් භික්ෂුන් වහන්සේලා මේ අහලා තියෙනවා. කොහෙද මේ උන්වහන්සේ දවස් 2කට 3කට සැරයක් අර කැලේ පැත්තට යන්නේ? එතකොට කියනවා මේ ස්වාමීන් වහන්සේ මං යන්නේ මගේ ආචාර්යයන් වහන්සේ හම්බෙන්න. කාටද ආචාර්යයන් වහන්සේ කියලා කිව්වේ? අර ගස්බෙනේ ඇතුලේ තියෙන කඩමාළු ටික තමන්ගේ හිඟා කද්දි පාවිච්චි කරපු තැටිය හැරමිටිය ওই ටිකට තමයි කිව්වේ ආචාර්යයන් වහන්සේ. බලන්නේ අවවාදේ ඒ කියන්නේ තමන්ට කරගන්න අවවාදයේ ගැන උන්වහන්සේට තිබිලා තියෙන ගෞරවය. උන්වහන්සේ ওই විදිහට ඉතින් ආචාර්යයන් වහන්සේව හම්බෙන්න නිතර කාලයක් ගියා. මේ හිතේ ලාමක බව නිසා. ගිහිල්ලා උන්වහන්සේ එක දවසක හොඳටම ආචාර්යයන් වහන්සේගෙන් නිග්‍රහයක් ලැබුවා. හිතට තදට නිග්‍රහ කළා. නිග්‍රහ කරලා එහෙම රුක් සෙවණක වාඩි වුණා. වාඩි වෙලා පින්වතුනේ දින්නා. ජය ගත්තා.
මේ අරමුණක් පාසා කැරකි යන හිතු මනාපිට නටන හිත දමනය කළා. මද කිපිච්චි හස්ති රාජයෙක්ව හෙන්ඩුවෙන් පාලනය කරනවා වගේ ශ්‍රී සද්ධර්මය කියන අවියෙන් හිත පාලනය කළා. ජයගත්තා. රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අරහත්වේ පසක් කරාට පස්සේ ඒ උතුම් රහතන් වහන්සේ ඒ කාලේ ඉතින් රහතන් වහන්සේලාගේ යුගයේනේ පින්වතුනි මේ. ඉතින් මෙහෙම සිදුවීම් ගොඩාක් තියෙනවා. දැන් මේ අරහත්ත්වයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ දැන් බොහොම සැනසille වෙහෙරේ වැඩ ඉන්නවා. අනිත් භික්ෂුන් වහන්සේලා දැන් බලනවා වෙනදට නම් දවස් 2කට 3කට සැරයක් ආචාර්යන් වහන්සේ බලන්ට කියලා යන කෙනා. දැන් නැහැ. අනිත් භික්ෂුන් වහන්සේලා අහලා තියෙනවා. ආයුෂ්මතුනි දැන් ඔබේ ආචාර්යන් වහන්සේ බලන්ට ඔබ මේ නිතර යන බවක් පේන්නේ. මොකෝ දැන් ආචාර්යන් වහන්සේ බලන්ට යන්නේ නැත්තේ? එතකොට මේ උන්වහන්සේ බොහොම අහිංසක විදිහට hina වෙලා කියලා දෙනවා. නෑ ආචාර්යන් වහන්සේගෙන් යලි මට අවවාදයක් ඕනේ. මං ආචාර්යන් වහන්සේගෙන් ගන්න ඕන අවවාදේ සම්පූර්ණයෙන්ම අරගත්තා. රහතන් වහන්සේලා. ඒ තමයි රහතන් වහන්සේලා. උන්වහන්සේලා ජීවිතේ වගේ හරි සුන්දරයි. ඒ සුන්දර උනේ හැබැයි පින්වතුනි ධර්මය නිසා. නැත්තම් ඒ ජීවිතත් අසුන්දරයි. ධර්මය නිසායි සුන්දර උනේ. ඇත්තම පින්වතුනි ජීවිතයක් සුන්දර වෙන්නේ සද්ධර්මය නිසා. මේ සද්ධර්මයේ මුණ ගැහිමෙන්මයි ජීවිතයක් සුන්දර වෙන්නේ. ඒ බව තේරෙනවා අපිට ඊළඟ ගාථා රත්නින් අවවාද කරපු රහතන් වහන්සේගේ ගාථාව. මේ ගාථාව වදාළේ මෙණ්ඩසිරි කියන මහරහතන් වහන්සේ. බලන්න උන්වහන්සේගේ මේ සිංහනාදයක් බඳු ගාථාව. අනීක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං තස්මේ දුක්ඛ ජාතස්ස දුක්ඛක්ඛන්ධෝ අපරන්ධෝ. උන්වහන්සේ වදාළ ওই ගාථාව මට සංසාර දුක නවත්තන හැටි දැනගන්ට නුවණක් තිබුණේ නැහැ. ඒ නිසා නොයේක් ජීවිතවල ඉපිද සංසාරේ ඇවිදගෙන ගියා. දුකෙන්ම ඉපදුන මගේ ජීවිතේ ඒ දුක් ඔක්කොම දැන් මට නැති කරගන්න පුළුවන් වුණා. එහෙම තමයි මෙණ්ඩසිර කියන මහරහතන් වහන්සේ ගාථාව වදාළේ. ඒ ගාථාවේ උන්වහන්සේ වදාරන්නේ දුකෙන්ම ඉපදුන මගේ ජීවිතේ ඒ දුක් ඔක්කොම දැන් මට නැති කරගන්න පුළුවන් වුණා. මේ ජීවිතේ දුකෙන්මයි උපන්නේ. බුදුරජාන් වහන්සේගේ දවසක් දෙවි කෙනෙක් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා පිහිටලා ඉන්නේ කුමක් මතද? බුදුරජාන් වහන්සේ වදාලා දෙවිය මේ සත්වයා පිහිටා සිටින්නේ දුක මතයි. කුමක් මතද මේ සත්වයා පිහිටලා ඉන්නේ? සංසාර ගමනක යන සියලු සත්වයෝ පිහිටා සිටින්නේ දුක මතයි. දුකෙන්ම උපන්න ජීවිතේ ඒ දුක් ඔක්කොම නැති කරන්නට ලැබුණේ මොකක් නිසාද? ධර්මයේ නිසා. ධර්මයේ නිසා. ධර්මයේ මුණ ගැහිමින් දුක් නැති කළේ. දැන් බලන්න උන්වහන්සේ හරීම ලස්සනයි මේ ගාථාවේ වදාරන කාරණේ. සංසාර දුක නවත්තන හැටි දැනගන්න මට නුවණක් තිබුණේ කියනවා. මේ හැබෑව රහතන් වහන්සේලා පවසන්නේ එහෙමයි. හැබෑවටම කෙලෙස් නැසූ මුනිවරු කියන්නේ මේ සංසාර දුක නවත්තන ක්‍රමයක් නවත්තන හැටි ඒක දැනගන්න මට නුවණක් තිබුණේ. ඒ නුවණ නැතිකම නිසාම කියනවා මම මේ සංසාර ගමනේ නොයෙක් ಜಾතිවල ඉපිදාවේ. හැබැයි මේ ජීවිතේ ඒ නුවණ ලැබුණා. ඒ නුවණ ලැබුණේ කොහොමද? ධර්මයෙන් ඒ නුවණ ලැබුණේ. ඒ නුවණ වෙන තැනකින් ලැබෙන්නේ. ඒ නුවණ ලැබෙන්නේ ධර්මයෙන්. සංසාර දුක නවත්තන ඥානය, ඒ සංසාර දුක නවත්තන ක්‍රමය මේ ලෝකේ අපට කියා දෙන්නේ ධර්මය තුල. ඒ ධර්මයේ වදාළේ කවුද පින්වතුනි? ධර්ම ස්වාමී වූ අපගේ බුදුරජාණන් වහන්සේය.
ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ තුල තමයි තියෙන්නේ සංසාර දුක නවත්තන ක්‍රමේ. සංසාර දුක නවත්තන හැටි. දුකෙන්ම ඉපදින ජීවිතේ දුක් නැසන හැටි ඒ ධර්මයේ තුල කියා දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් දැන් මං කිව්වේ දෙවි කෙනෙක් ඇහුවානේ මේ සත්‍යය පිහිටලා ඉන්නේ කුමක් මතද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මේ සත්‍යය පිහිටලා ඉන්නේ දුක මතයි. තව දෙවියෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කිංසු සාදු පතිට්ඨිතා. එසේනම් ස්වාමීනි පිහිටන්ට හොඳ මොකක් මතද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා සාදු පතිට්ඨිතා. පිහිටන්ට හොඳ ශ්‍රද්ධාව මතයි. මේ සත්‍යය පිහිටලා ඉන්නේ කුමක් මතද? දුක මතයි. නමුත් සත්‍යයන්ට පිහිටන්න හොඳ කුමක්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම ශ්‍රද්ධාවයි. ඒ අවබෝධය අදාහගෙන පින්වතුනි ශ්‍රද්ධාව මත පිහිටියොත් එහෙම ඒ ශ්‍රද්ධාව මත පිහිටපු කෙනාට සද්ධර්මයට දොර ඇරෙනවා. එයාට ධර්මයේ පිළිසරණ ලැබෙනවා. ඒ ධර්මයේ පිළිසරණ ලැබූ කෙනා තමයි සංසාරයේ මහත් පිහිටි ජීවිතේ ධර්මයේ තුල පිහිටුවාගෙන සංසාර දුකින් නිදහස් වෙන්නේ. එහෙම නිදහස් වෙච්ච මුනිවරු තමයි මේ ධර්මයේ වටිනාකම ගැන හිත් පහදින්න. මේ ධර්මයේ වටිනාකම ගැන සිහියක් උපදින්න අපිට මේ උතුම් ගාථාවන් වදාළේ. අද දවසේ අපි ඒ බඳු උතුම් ගාථා රත්න 5ක් ඉගෙන ගත්තා. අපගේ උතුම් මහරහතන් වහන්සේලා මේ ගාථාවන් සැබෑම මහරහතන් වහන්සේලා අපට මේ ගාථාවන් වදාළේ. සොයාම මහරහතන් වහන්සේ, සුසාරද මහරහතන් වහන්සේ, පිය ජඤ්හ මහරහතන් වහන්සේ, හත්තා රෝහක පුත්ත මහරහතන් වහන්සේ සහ මෙණ්ඩ සිර කියන ඒ උතුම් මහරහතන් වහන්සේලා අපිට බොහෝම අනුකම්පාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ. ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ සැබෑම රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නටම වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන්, සතරවරන් දෙවිවරුන්, ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරු මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන්ද වැඩෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවත් ආශිර්වාදයත් උපකාරයත් දෙවියෝ නොඅඩුවම අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්ව දරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ පින්වතුන්ලාගේ නමින් අනන්ත සසර පුරාවටම මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඒ ඥාතීන් සියලු දෙනාගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සිඩ්නි මහමෙවුනාව භාවනා අසපුවේ වැඩ වාසය කරන ඒ පින්වත් ස්වාමින් වහන්සේලා සෑම සියලු දෙනා වහන්සේටත් මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් අනුමෝදන්ව
පින්වතුන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සෑම සියලු පුණ්‍ය ධර්මයන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ ඒ සදහැවත් පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට අනුමෝදන්ව ඒ දෙමව්පියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ඒ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින පවුලේ සෑම සියලු දෙනාටත් දූ දරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ඒ පින්වතුන් කරන කියන රැකී රක්ෂා ආදියත්, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තවදුරටත් ජීවිතේට සුවසීම පින් කරගන්නටත්, සුවසීම ධර්මයේ හැසිරෙන්නටත් අවකාශ සැලසෙත්වා. මේ ලද කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසීම පින් දහම් රැස් කරගෙන මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ සෑම සිළු දෙනාට අද මේ ධර්ම දානමය පින්කමත් එක ලෙසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට, සුපින්නත් ඔබ සියලු දෙනාට අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපතම සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.